මගේ නම දිනුක පෙරේරා 2019 වර්ෂයේ අධ්‍යයන පොදු සාධිපත්‍ර උසස් පෙළ විභාගයේට දෙවනවර මුහුණ දීලා ගම්පහ දිස්ත්‍රික් ධාවන ස්ථානය ලබාගෙන මේ වෙනකොට මොරටුවේ ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලැබලා ඉන්නවා. එතකොට මේ දවස්වල අතිශය සාර්ථක වැඩසටහනක් තමයි ඩොක්ටර් මයින් කියන්නේ. මටත් ඇලුමක් ආවා ඒ ඩොක්ටර් මයින් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ යටතේ ඒ කියන්නේ ඩොක්ටර් මයින් වැඩසටහන තුල මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත ගණිතය කියන විෂයේ ඊට අදාළව ලැබෙන පේපර් එකේ ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ ඒකේ අදාළ ව්‍යුව එක. අතට ඔයගොල්ලෝ දන්නවා සංයුක්ත ගණිතය කියන විෂයේ පේපර්ස් දෙකක් එනවා. පළවෙනි පේපර් එක කියන්නේ ෆස්ට් පේපර් එක ඉන්නේ PO පේපර් එකක්. සෙකන්ඩ් පේපර් එකේ ඇප්ලයිඩ් පේපර් එකක්. ඒ කියන්නේ දවස් දෙකකට තමයි පේපර් එක තියෙන්නේ. එතකොට PO පේපර් එක ගත්තොත් PO පේපර් එකේ පැය 3ක පේපර් එකක් තමයි ඔයගොල්ලන්ට ලැබෙන්නේ. එතකොට මම මුලින්ම PO පේපර් එක ගැන කතා කරන්නම්. එතකොට PO පේපර් එක ගත්තොත් කෙටි ප්‍රශ්න 10ක්. ඒ කියන්නේ PO පේපරෙත් A සහ B කියලා කොටස් දෙකක් තියෙනවා. A කොටස ගත්තොත් A කොටසේ තියෙන්නේ කෙටි ප්‍රශ්න 10ක්. ඒ කියන්නේ සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වෙන විදිහට කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා. සහ B කොටසට ගියොත් රචනා ප්‍රශ්න 7ක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වෙන පරිදි රචනා ප්‍රශ්න 7ක් තියෙනවා. ඒ 7 අපි කියන්නේ ඒ 7න් ප්‍රශ්න 5කට විතරයි පිළිතුරු ලියන්න ඕනේ. ඒ කෙටි ප්‍රශ්න 10ක් සහ රචනා ප්‍රශ්න 5කට පිළිතුරු ලබා දෙන්න අපිට පැය 3ක කාලයක් හම්බ වෙනවා. මම මුලින්ම කෙටි ප්‍රශ්න 10 ගැන පොඩි හැඳින්වීමක් කළොත් පළවෙනි කෙටි ප්‍රශ්න PO වල අනිවාර්යෙන් එන්නේ වර්තමානයේ වන විට ගණිත අභිහුන්නේ කියන පාඩම. ගණිත අභිහුන්නේ. ගණිත අභිහුන්නේ කියන්නේ තාම ලේසි පාඩමක් ඒ කියන්නේ. ඕනෑම මට්ටමක ළමයට අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්නෙට උත්තර දී ගන්න පුළුවන් වෙන්න ඕනේ. ගණිත අභිහුන්නේ කියන්නේ ඇත්තට ලේසි පාඩමක්. ඒක නම් වැඩි ඉන්න කතා කරන්න යන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ ඉන්නේ මාපාංක ප්‍රස්තාර එහෙම නැත්නම් සංකරණ හා සංයෝජන. ඒ කියන්නේ සමහර අවුරුදු වල මාපාංක ප්‍රස්තාර වලින් එන්න පුළුවන්. සමහර අවුරුදු වල සංකරණ හා සංයෝජන කියන පාඩමෙන් එන්න පුළුවන්. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ ඉන්නේ සංකීර්ණ සංඛ්‍යා. සංකීර්ණ සංඛ්‍යා වලින්. මුගල් ළමයි සංකීර්ණ සංඛ්‍යා කියන පාඩමට ඇත්තටම බයයි. ඒ කියන්නේ අමාරු පාඩමක් කියලා තමයි ඒක තියෙන්නේ. ඒ වුණාට මේ කෙටි ප්‍රශ්නෙට උත්තර දී ගන්න පුළුවන් දැනුමක් ඕන ළමයට තියෙන්න ඕනේ. ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යා වල හුඟක් අහන්නේ ආගම් සටහන ආශ්‍රිත ප්‍රශ්නයක්. ආගම් සටහන සම්බන්ධ වෙච්ච ප්‍රශ්නයක් තමයි අහන්නේ. ඒ කියන්නේ ආගම් සටහන සම්බන්ධ නිකන් රූප සටහනක් අඳින්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යා සම්බන්ධ පුළුල් දැනුමක් නැති වුණත් තියෙන බේසික් දැනුමෙන් මේ ආගම් සටහන අඳින්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට හතරවෙනි කෙටි ප්‍රශ්නෙට ගියොත් හතරවෙනි කෙටි ප්‍රශ්නේ අහන්නේ සාමාන්‍යයෙන් ද්විපද ප්‍රමේය. පස්වෙනි කෙටි ප්‍රශ්නේ සීමාව. කලණය කියන පාඩම් මාලාවේ පළවෙනිම පාඩම තමයි සීමාව කියන්නේ. කලණය යටතේ පාඩම් තුනක් තියෙනවා. සීමාව, අවකලනය, අනුකලනය. අවකලනය අනුකලනයේ මූලික අඩිතාලම තමයි සීමාව කියන්නේ. එතකොට 6 වෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ අනුකලනය. අනුකලනය උගක් වෙලාට ප්‍රශ්නයටද අහන්නේ අනුකලනය ප්‍රස්ථාරයක් කියන්නේ අනුකලනය භාවිතා කරලා ප්‍රස්ථාරයක් යට කරන වර්ගඵලය හොයන වගේ ප්‍රශ්නයක් තමයි අහන්නේ. එහෙම කියන්නේ කොටස් වශයෙන් අනුකලනය එච්චර දෙයක් අහන්නේ නැහැ මේ කෙටි ප්‍රශ්නේ තුල. ඒ කියන්නේ සාමාන්‍ය බේසික් අනුකලනයක් කරලා අනුකලනය ආශ්‍රිතයෙන් ප්‍රස්ථාරයක් හා කණ්ඩාංගක්ෂ පද්ධතියක් මගින් වටවන සංවෘත වන වර්ගඵලය වගේ දෙයක් තමයි මේ පාඩමේ මේ ප්‍රශ්نين අහන්නේ. 7 වෙනි ප්‍රශ්නේ වෙන්නේ අවකලනය. අවකලනය ගත්තත් අවකලනය ප්‍රස්ථාර අඳින්න නම් මම නෙමෙයි මේ ප්‍රශ්නේ තුල අහන්නේ. සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ සාමාන්‍ය බේසික් ප්‍රශ්නයක් තමයි අවකලනය අහන්නේ. ඒ කියන්නේ අවකලනය යෙදීමක්වත් නෙමෙයි, අවකලන ප්‍රස්ථාරයක් අඳින්නවත් නෙමෙයි. සාමාන්‍ය අවකලනය ප්‍රශ්නයක්. ඒ කියන්නේ පාස් පේපර් බලනවා නම් තේරෙයි ඔයගොල්ලන්ට හැම අවුරුද්දකම අහන්නේ එකම රටාවක් යනවා මේ ප්‍රශ්නවල.
8 වෙනි ප්‍රශ්නේ ගත්තොත් 8 වෙනි ප්‍රශ්නේ අහන්නේ සරල රේඛාවේ. සරල රේඛාව. 9 වෙනි ප්‍රශ්නෙට ගියොත් 9 වෙනි ප්‍රශ්නේ අහන්නේ වෘත්තය කියන පාඩමේ. සහ 10 වෙනි ප්‍රශ්නේ අහන්නේ ත්‍රිකෝණමිතිය. 10 වෙනි ප්‍රශ්නේ ත්‍රිකෝණමිතිය. එතකොට අනිවාර්යෙන් මේ කෙටි ප්‍රශ්න 10 අහන්නේ මෙන්න මේ පාඩම් වලින් තමයි. එතකොට මේ පාඩම් වල කියන ප්‍රශ්නේ අහන ඕඩර් එක වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ වුණාට මේ අනුකලනය, අවකලනය, සරල රේඛා, වෘත්ත, ත්‍රිකෝණමිතිය, සීමාව, ද්විපද ප්‍රමේය, ගණිත අභිහරණ කියන අනිවාර්යෙන් මේ පාඩම් වලින් අනිවාර්යෙන් එක ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න 10 ඕඩර් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට අනිවාර්යෙන් මේ පාඩම් 10න් අනිවාර්යෙන් ප්‍රශ්න 10 එන්නේ. එතකොට මම ගත්තොත් මේ එක කෙටි ප්‍රශ්නයකට ලකුණු 25 ගානේ හම්බ වෙනවා. ලකුණු 25 ගානේ. ලකුණු 25 ගානේ හම්බ වෙනවා. මේ තියෙන්නේ PO පේපරේ A කොටස. එතකොට A කොටසට විතරක් හම්බ වෙනවා අපිට 25 වරක් 10 250. සම්පූර්ණ පේපරේ කියන්නේ PO පේපරේට ඔයගොල්ලෝ දන්නවා ලකුණු 1000ක් හම්බ වෙනවා කියලා. ඒ ලකුණු 1000න් 250ක් ලබා ගන්න පුළුවන් අපිට මෙන්න මේ කියන A කොටසේ කෙටි ප්‍රශ්න 10ට උත්තර ලියලා. එතකොට සාමාන්‍යයෙන් මම කියන දේ තමයි මේ කෙටි ප්‍රශ්න 10 අවම වශයෙන් විනාඩි 50ක් තුලවත් ඉවර කළ යුතුයි. අවම වශයෙන් විනාඩි 50ක් තුලවත්. ඒ කියන්නේ එක් ප්‍රශ්නයකට උපරිම විනාඩි 5ක් වගේ කාලයක් තමයි වැය කරන්න ඕනේ. විනාඩි 50ක් තුල අනිවාර්යෙන් කැපිටල් A පාත්‍රය කියන්නේ A කොටස අනිවාර්යෙන් අපි ඉවර කළ යුතුයි. නැත්නම් අපිට පුළුවන් ඕනනම් මේ පැයකමාරක් වුණත් අර මේ ගණන් 10 හදන්න. ඒ වුණාට ඒ ගත වෙන කාලය අපිට අනිවාර්යෙන් රචනා ප්‍රශ්න පත්‍රයට අහිමි වෙනවා. එතකොට කාලය බැලන්ස් කරගන්න තමයි මම අනිවාර්යෙන් කියන්නේ එක් ප්‍රශ්නයකට අනිවාර්යෙන් විනාඩි 5ක් හෝ ඊට වඩා අඩු කාලයක් ගන්න. සමස්ත ප්‍රශ්න 10 විනාඩි 50ක් වගේ කාලයක් තුල ඉවරයක් කරගන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට මේක තමයි පළවෙනි PO වල පළවෙනි කොටසේ ව්‍යුහය. ඊට පස්සේ මම දෙවෙනි කොටසට ගියොත් ඒ කියන්නේ රචනා ප්‍රශ්න වලට ගියොත් 11 වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ සේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. ඒක 11 වෙනි ප්‍රශ්නේ විදිහට තමයි එන්නේ. මේකේ තියෙනවා A සහ B කියලා කොටස් දෙකක්. A සහ B කියලා කොටස් දෙකක්. A කොටසෙන් එන්නේ අනිවාර්යෙන් අහන්නේ වර්ගජ සමීකරණ වලින්. වර්ගජ සමීකරණ වලින්. සහ සිම්පල් B කොටසට එන්නේ ශේෂ ප්‍රමේය. තාම ලේසි පාඩම් දෙකක්. වර්ගජ සමීකරණ සහ ශේෂ ප්‍රමේය. මේකේ A සහ B කියන දෙන්නගේ මාරු වීමක් වෙන්න පුළුවන්. ඒ අරෙන්න පාඩම වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ සිම්පල් A කොටසට ශේෂ ප්‍රමේය ආවිල B කොටසට වර්ග සමීකරණ එන්න පුළුවන්. ඒ වුණාට අනිවාර්යයෙන් 11 වෙනි ගානේ එන්නේ වර්ගජ සමීකරණ සහ ශේෂ ප්‍රමේය කියන පාඩම් දෙකේ. එතකොට ඔයගොල්ලෝ දන්නවනේ දැන් කෙටි ප්‍රශ්න 10ට 250ක් ගියාම මුල් පේපරේට ලකුණු 1000 නම් රචනා පේපරේට 750ක් යනවා කියලා. එතකොට 750න් අපි ප්‍රශ්න සේ පේපරේ ප්‍රශ්න 5ක් නේ කරන්න ඕනේ. එතකොට එක් ප්‍රශ්නයකට අපිට ලකුණු 150ක් හම්බ වෙනවා. ලකුණු 150ක්. එතකොට සාමාන්‍යයෙන් මම මේ දල වශයෙන් ලකුණු බෙදීමක් සිදු කරන්නේ වර්ගජ සමීකරණ ගානට ආසන්න වශයෙන් ලකුණු 95ක් වගේ වෙන් කරනවා. ඒ කියන්නේ 150යි කියලා මේක ගාන මෙයාට 75යි මෙයාට 75යි නෙමෙයි දෙන්නේ. වර්ග සමීකරණ කියන ගානේ වේට් එකක් තියෙනවා. ඒක කියන්නේ ප්‍රමිතියක් තියෙනවා. ශේෂ ප්‍රමේය වර්ග සමීකරණ සංසන්දනය කළාම වර්ග සමීකරණ කියන්නේ සාමාන්‍ය ලොකු පාඩමක්. එතකොට එයාට ලකුණු 95ක් වගේ ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ඒකයි කියන්නේ දල වශයෙන් මම කියන්නේ එක මේක 100ක් වෙන්න පුළුවන් 90ක් වෙන්න පුළුවන්. කොහොම හරි ශේෂ ප්‍රමේයට වඩා වැඩි. එතකොට මම මේක 95ක් විදිහට දල වශයෙන් ගත්තොත් ශේෂ ප්‍රමේයට දෙන්න පුළුවන් ලකුණු සංඛ්‍යාව වෙන්නේ 55.
සාමාන්‍යයෙන් ඉතින් වර්ග සමීකරණ යටතේ ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ හොඳම විදිය තමයි ප්‍රශ්නේන රටාව තේරුම් ගන්න නම් අනිවාර්යෙන් අවුරුදු 10කවත් පාස් පේපර් කරන්න ඕනේ. අවුරුදු 10කවත් පාස් පේපර්. ඒ කියන්නේ පාස් පේපර් වල රටාව තුල තමයි අනිවාර්යෙන් පේපරේ හැදෙන්නේ. ඒ කියන්නේ සර්ලගේ පේපර් කරලා ප්‍රැක්ටිස් එකක් ගන්න ඕනේ. ඒ වෙනාට A level පේපරේ රටාව අඳුර ගන්න නම් අනිවාර්යෙන් පාස් පේපර් කියන දේ කරන්න ඕනේ. ඔය තියෙන්නේ 11 වෙනි ප්‍රශ්නේ. මම 12 වෙනි ප්‍රශ්නෙට ගියොත් 12 වෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් 12 වෙනි ප්‍රශ්නේ කියන්නේ ඕනම ළමයෙක් කරන කෑල්ල. ඒ කියන්නේ මේකේ A සහ B කියලා කොටස් දෙකක් තියෙනවා. මේකේ B කෑල්ල නම් අනිවාර්යෙන් ඕන ළමයෙක් කරනවා. ශ්‍රේණි වලින් එන ගාන. ශ්‍රේණි වලින් එන ගානට ලකුණු ආසන්න වශයෙන් 80ක් හැම හම්බ වෙනවා. සාමාන්‍ය ඕන ළමයෙක් මේ ශ්‍රේණි කෑල්ල කරනවා. 12 වෙනි ප්‍රශ්නේ සිම්පල් A කොටසට සාමාන්‍යයෙන් එන්නේ ඒ කියන්නේ මේක අවුරුද්දෙන් අවුරුද්ද ඩිපෙන්ඩ් වෙනවා වෙන ගාන. සමහර අවුරුදු වල සංකරණ හා සංයෝජන එනවා. සමහර අවුරුදු වල මාපාංක ප්‍රස්තාරය එන්න පුළුවන්. සමහර අවුරුදු වල ද්විපද ප්‍රමේය එන්න පුළුවන්. මට මතක හැටියට දැන් පහුගිය අවුරුදු 3ක වගේ කාලය තුරම ආවේ සංකරණ හා සංයෝජන වලින් තමයි ගණන් ආවේ. ඒක සාමාන්‍ය ළමෙක් අතේ දෙන මතයක් තමයි සංකරණ හා සංයෝජන සෑහෙන අමාරු පාඩමක් කියන එක. ඒ කියන්නේ ඒක පොඩ්ඩක් ඒ කියන්නේ ගණිතය තුල හිතන්න තියෙන තමන් විසින් හිතලා හදන්න තියෙන පාඩමක්. ඒ කියන්නේ හිතලා හොඳ සුළු කිරිල්ලකුත් තියෙන අයගේ තමන් විසින්ම හිතන්න ඕනේ පාඩමක් ඒක. ඒ කියන්නේ තමන් සර් කෙනෙක් විදිහට ඕනනම් තීරි ටික දෙන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ළමයා තමයි හිතන්න ඕනේ ඒ ගාන හදන්න කොහොමද කියලා. එතකොට සිම්පල් A කොටසට සාමාන්‍ය ලකුණු 70ක් වගේ වෙන් කරනවා. ඒ කියන්නේ ශ්‍රේණී සංකරණ හා සංයෝජනත් එක්ක සලසනද්දී සංකරණ හා සංයෝජන වලට සාමාන්‍ය ටිකක් වැඩි ලකුණක් යනවා. ඒනට ළමයට ලකුණු ගැනීමේ හැකියාව දෙන්න තමයි මම හිතන්නේ ශ්‍රේණි වලට වැඩිපුර ලකුණු ප්‍රමාණයක් දෙන්නේ. ඒ කියන්නේ මේ දෙන සංසන්දනය කළොත් අනිවාර්යෙන් අමාරු කැලල වෙන්නේ සංකරණ හා සංයෝජන. ඒ වුණාට ඒකට වැඩි ලකුණක් දෙන්නේ නැතුව ශ්‍රේණි වලට වැඩිපුර ලකුණක් දීලා තියෙනවා. ඒ කියන්නේ අර ඕනම ළමයට මේ ප්‍රශ්නේ කරන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නේ ගියත් ඒ වගේම තමයි. 13 A සහ B කියලා කොටස් දෙකක් තියෙනවා. සිම්පල් A කොටස අනිවාර්යෙන් ඔන්න ළමෙක් කරනවා. ඒ කියන්නේ පේපරේ කැලි කරන කට්ටිය ඉන්නවනේ. ඒතකොට ඒකට සාමාන්‍යයෙන් මෙන්න මේ පාඩම අනිවාර්යෙන් කරනවා. න්‍යාස කියන්නේ සෑහෙන්නම ලේසි පාඩමක්. න්‍යාස වලටත් ලකුණු 70ක් වෙන් කරනවා. ඒ කියන්නේ පාඩම ලේසි වුණාට අර ළමයින්ට ලකුණු ගැනීමේ හැකියාව වැඩි කරන්න තමයි මම හිතන්නේ ලකුණු 70ක් එකට වෙන් කරන්නේ. එතකොට න්‍යාසත් එක්ක අනිවාර්යෙන් එන්නේ සංකීර්ණ සංඛ්‍යා. සංකීර්ණ සංඛ්‍යා. මේකට ලකුණු 80ක් විතර වෙන් කරනවා. සාමාන්‍යයෙන් PO සිලබස් එක තුල තියෙන අමාරු පාඩමක් විදිහට තමයි සංකීර්ණ සංඛ්‍යා නම් සැලකෙන්නේ. ඒ කියන්නේ ඒක තරමක් හොඳ පාඩමක්. එතකොට 14 වෙනි ප්‍රශ්නෙට ගියොත් මේක අනිවාර්යෙන් ඕන ළමෙක් හදන ප්‍රශ්නයක්. සිම්පල් A සහ සිම්පල් B 14 වෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් ඉන්නේ අවකලනයේ. සිම්පල් A එකේ ඉන්නේ අවකලනය ප්‍රස්ථාර වලින්. අවකලනය ප්‍රස්ථාර වලින්. සහ සිම්පල් B එන්නේ අවකලනය යෙදීම් වලින්. අවකලනය ප්‍රස්ථාරයි අවකලනය යෙදීම්. අවකලනය ප්‍රස්ථාර කෑල්ලට ආසන්න වශයෙන් ලකුණු 105ක් විතර වෙන්න වෙනවා. ඒ කියන්නේ ප්‍රස්ථාරයක් අඳිද්දී ඒ ප්‍රස්ථාරයට අපි සෑහෙන දත්ත ප්‍රමාණයක් හොයාගන්න තියෙනවානේ. ඒතර අර එක් දත්තෙට සෑහෙන විදිහට ඒගොල්ලෝ ලකුණු ප්‍රමාණයක් කඩලා තියෙනවා. ඒ කියන්නේ අවකලන ප්‍රස්ථාරය අඳිද්දී මුලින්ම ප්‍රස්ථාරය අවකලන මේ දීලා තියෙන වක්‍රය අවකලනය කරන්න ඕනේ. ඊට පස්සේ ඒක සමාන බිඳුව කරන්න ඕනේ. ඊට පස්සේ උපරිමාම හොයන්න ඕනේ. x අක්ෂයයි y අක්ෂයයි කැපෙන තැන් හොයන්න ඕනේ. x ධන අනන්තයට x ඍණ අනන්තයට යද්දී y අනන්තය හොයන්න ඕනේ. ස්පර්ශෝන්මුඛ තියෙනවා නම් ඒවා හොයන්න ඕනේ. ඒ වගේ අර සෑහෙන කරුණු ප්‍රමාණයක් හොයාගන්න ඕනේ හින්දා අවකලනය කියන ප්‍රස්ථාර කැලලට ලකුණු 105ක් ඒ කියන්නේ ආසන්න වශයෙන් 100ක් වගේ
මේගොල්ලෝ වෙන් කරනවා. ඒතකොට අවකලන යෙදීම් කැලලට වෙන් වෙන්නේ ලකුණු 45යි. ආසන්න වශයෙන් 50ක් හෝ يعني මේක පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. يعني මේවට මෙන්න මේ රේන්ජ් එක තුල තමයි තියෙන්නේ. එතකොට අවකලනය තමයි 14 වෙනි ප්‍රශ්න විදිහට එන්නේ. ඊළඟට 15 වෙනි ප්‍රශ්නෙට ගියොත් 15 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම අහන්නේ අනුකලනය. අනුකලනය. ඒ කියන්නේ ලකුණු 150ක්ම එනවා මේ ප්‍රශ්නේ. අනුකලනයේ ප්‍රශ්නේ. ඒතකොට අනුකලනය යටතේ මේකේ අහන්න පුළුවන් A B C D කියලා ඕනනම් ප්‍රශ්න 4ක් විතර අහන්න පුළුවන්. එතකොට අනුකලනයට දෙන්න පුළුවන් ආදේශ භාවිතා කරලා අනුකලනය කරන විදිය කොහොමද කියලා. කොටස් වශයෙන් යොදලා කොටස් වශයෙන් අනුකලනයේ භාවිතයෙන් අනුකලනය කරන්නේ කොහොමද කියලා. සහ භින්න භාග වෙන් කිරීමෙන් අනුකලනය කරන්න කියලායි. ඔය වගේ අර සාමාන්‍ය කෙලින්ම තියරියෙන්ම තමයි ප්‍රශ්න අහන්නේ. ඒතර අනුකලනය කියන 15 වෙනි ප්‍රශ්නෙට සම්පූර්ණයෙන්ම ලකුණු 150ක් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ අනුකලනයේ පාඩම 15 වෙනි ප්‍රශ්නේ තුල තියෙනවා. වෙනම කිසිම දෙයක් නැහැ. 16 වෙනි ප්‍රශ්නෙට ගියොත් මම පොඩ්ඩක් කරනවා. 16 වෙනි ප්‍රශ්නෙට ගියොත් 16 වෙනි ප්‍රශ්නේ අහන්නේ සරල රේඛාව හා වෘත්තය. සරල රේඛාව හා වෘත්තය. ඒ කියන්නේ සරල රේඛාව සහ වෘත්තය කියන පාඩම් අති විශාල තියරි ප්‍රමාණයක් තියෙන පාඩම් දෙකක්. අති විශාල තියරි ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් ක්ලාස් වල මේ පාඩම උගන්වන්නේ ඒ ලෙවල් කිට්ටු වෙලා අන්තිම වෙද්දිනේ. ඔතන ළමයෙක්ගේ ඔළුවේ තියෙන ධාරිතාවත් එක්කලා මේ තියරි අනිවාර්යෙන් ඒගොල්ලෝ පාඩම් ගන්න කැමති වෙන්නේ නැහැ. ඒ හින්දා උගන් ළමයි මම දැකලා තියෙන දෙයක් තමයි මේ සරල රේඛා හා වෘත්තය කියන පාඩම අතාරිනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ විභාගයට යන්න කලින් ඉඳන් ඒගොල්ලෝ තීරණය කරගෙන යන්නේ මේ ප්‍රශ්නේ කරන්නේ නැහැ කියලා. ඒක ඇත්තටම අපරාධයක්. ඒ කියන්නේ මම නම් දකින විදිහට සාමාන්‍ය තීරණ ටිකක් තියෙනවා මේක. ඒ කියන්නේ තීරණ ටික පාඩම් කරගන්න ඕනේ ඉතින්. මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ලකුණු ඒ කියන්නේ සරල රේඛා හා වෘත්තය ප්‍රශ්නේ අනිවාර්යෙන් ලකුණු 150ම හම්බ වෙනවා. මේ 150න් 130කට වඩා ලේසියෙන් ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේගොල්ලෝ ගානේ බව පෙන්නන්න උත්තරයක් දෙනවානේ. උතර ඒගොල්ලෝ උත්තරයක් දීලා අපිට ගාන හදන්න දුන්නාට පස්සේ අනිවාර්යෙන් අපිට උත්තරේ ෂුවර් නම් අපි අනිවාර්යෙන් ඒ ගාන හදන්න ගන්න ඕනේ. කියන්නේ බව පෙන්නන්න දීලා තියෙන ප්‍රශ්නයක් අනිවාර්යෙන් හදන්න try කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට කොහොමද උත්තරේ දීලා තියෙද්දි අපිට උත්තරේ හදාගන්න එකනේ තියෙන්නේ. උතර අනිවාර්යෙන් මේ සරල රේඛාව හා වෘත්තය කියන පාඩම අනිවාර්යෙන් කොච්චර අමාරු වුණා ඒ කියන්නේ අමාරු නෑ. ඒකේ තීරි ප්‍රමාණයක් තියෙනවා. ඒ තීරි ප්‍රමාණය තමයි ෂෝට් නෝට් එකක් ගහලා හරි මොකක් හරි කරලා පාඩම් කරගන්න ඕනේ. උතර සමහර අවුරුදු වල මේ 16 වෙනි ප්‍රශ්නේ එක්කෝ සරල රේඛාව තියරි වලින් විතරක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අවුරුදු වල වෘත්තය කියන පාඩමෙන් තියරි වලින් විතරක් අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර අවුරුදු වල සරල රේඛාවයි වෘත්තයයි කියන තියරි දෙකම කලවම් කරලා ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒක කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. කොහොම හරි සරල රේඛාව සහ වෘත්තය කියන තියරි ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. උතර 17 වෙනි ප්‍රශ්නෙට ගියොත් ඒ කියන්නේ අවසාන ප්‍රශ්නෙට ගියොත් 17 වෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් අහන්නේ කියන්නේ අනිවාර්යෙන් අහන්නේ ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඒ ලෙවල් පටන් ගත්ත කාලේ ඉඳන් අවුරුදු එකමාරක් විතර අදින පාඩම. ත්‍රිකෝණමිතිය. මේ ත්‍රිකෝණමිතිය ප්‍රශ්නෙට ලකුණු 150ක් හම්බ වෙනවා. සාමාන්‍ය මේ ත්‍රිකෝණමිතිය ප්‍රශ්නේ ඒ කියන්නේ බේසික් අහනවා. ඒ කියන්නේ ත්‍රිකෝණමිතිය ප්‍රස්ථාර ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශිත සයින් ප්‍රමේය කොස් ප්‍රමේය ඔයගේ තමයි අහන්න පුළුවන්. ඒ කියන්නේ ත්‍රිකෝණමිතියේ අනිවාර්යෙන් සාරිසාම ඒ කියන්නේ සූත්‍ර ගොඩාරියක් තියෙනවානේ. ඒ කියන්නේ ඒලල් පටන් ගත්ත කාලේ ඉඳන් ත්‍රිකෝණමිතිය අවුරුද්දකට වඩා නම් කරනවා අනිවාර්යෙන් ඕනම පන්තියක. ආසන්න වශයෙන් අවුරුද්දක්වත් කරනවා. ඒ කියන්නේ ත්‍රිකෝණමිතිය සෑහෙන්න තීර ටිකක් තියෙනවා. ඒ වලට ආපු ගමන් හින්දා ළමයින්ට ත්‍රිකෝණමිතියෙන් තමයි සාමාන්‍ය ඉස්සෙල්ලා ලොකු පාඩම් ටික පටන් ගන්න. ඒතකොට ඒ කියන්නේ ත්‍රිකෝණමිතියත් අනිවාර්යෙන් අර තියෙන සරල ඒ කියන්නේ ත්‍රිකෝණමිතියේ බව පෙන්වන්නනේ තියෙන්නේ. ඒතකොට ත්‍රිකෝණමිතියේ තීර ටික කරලා අර අනිවාර්යෙන් ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ බව පෙන්වන්න. ඒ කියන්නේ වම් පැත්තෙන් පටන් ගන්න දකුණු පැත්ත පෙන්වන වගේ ගණන් වල ගානේ යන්න ඕනේ
පාත් එක අපි අනිවාර්යෙන් අර ප්‍රැක්ටිස් එක තුලින් දකින්න ඕනේ මොන විදිහට හදන්නේ කියලා. එතකොට මේකේ තියෙනවා සරසාම විසඳන්න තියෙනවා, සාධාරණ විසඳුම් හොයන්න තියෙනවා. ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශීත විසඳන්න තියෙනවා. ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික සම්බන්ධ ප්‍රකාශන සාධනය කරන්න තියෙනවා. ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර අඳින්න තියෙනවා. ඔය ඔක්කොම ටික මේ 17 වෙනි ප්‍රශ්නේ තුල අහන්න පුළුවන්. ඒ කියන්නේ සමස්ත විෂය නිර්දේශ මාර්ගයේ විදිහට ගානක් අහන්න පුළුවන්. හොඳ ගානක් අහන්න පුළුවන්. එතකොට ලකුණු 150ක් අනිවාර්යෙන් ත්‍රිකෝණමිතිය කියන දෙයට වෙන්න වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි රචනා පේපර් එකේ ප්‍රශ්න 7 වෙන්නේ. ඒ කියන්නේ තියෙන විෂය විෂය තියෙන හැම පාඩමක්ම කොමස් සම්බන්ධ වෙනවා පේපරේ හදන්න. මම ඊළඟට ගියොත් මෙන්න මෙහෙම දෙයකට. සමස්ත PO පේපරේ තුල සංකීර්ණ සංඛ්‍යා කියන පාඩමෙන් ලකුණු 105ක් වෙන්න වෙනවා. ලකුණු 105ක්. ඒ කියන්නේ කෙටි ප්‍රශ්නයකුත් අහනවානේ ලකුණු 25ක් කෙටි ප්‍රශ්නයකුත්. එසේගෙත් සංකීර්ණ සංඛ්‍යා සාමාන්‍යයෙන් අහනවා ලකුණු 80ක වගේ ප්‍රශ්නයක්. එතකොට සමස්ත පේපරේ තුල සංකීර්ණ සංඛ්‍යා වලින් ලකුණු 105ක් තියෙනවා. මේ 105 තියෙන්නේ කීයෙන්ද? PO පේපර් එක තුල 1000. කියන්නේ PO පේපරේ සමස්ත ලකුණු 1000යි. ඒ 1000න් 105ක්. ඒ 1000න් 105ක් තමයි සංකීර්ණ සංඛ්‍යා වලින් අපිට ගන්න පුළුවන්. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවනේ PO පේපරේ විතරක් නෙමෙයිනේ අපිට ලකුණු ටික හැදෙන්නේ. ඇප්ලයිඩ් පේපරේත් එකතු වෙලා. එතකොට සමස්ත පේපරේ ලකුණු 1000යි. PO එකට 1000යි, ඇප්ලයිඩ් එකට 1000යි 2000යි. ඒ 2000න් 150ක් වෙන් වෙනවා සංකීර්ණ සංඛ්‍යා පාඩමට. එතකොට මම මේකේ ප්‍රතිශතය ගත්තොත් ආසන්න වශයෙන් 5.25ක්. ඒ කියන්නේ සමස්ත පේපරෙන් 5.25ක් වෙන් වෙනවා සංකීර්ණ සංඛ්‍යා කියන පාඩමට. එතකොට තේරෙනවනේ සමස්ත පේපරෙන් 5.25ක් කියවනත් ඒක පොඩි පහක් වගේ නිකන් පොඩියට පේන්න පුළුවන්. ඒ වුණාට පොඩි පොඩි දේවල් ටික එකතු වෙලා තමයි සම්පූර්ණ ලකුණු 100% හැදෙන්නේ. එතකොට 5.25ක් හම්බ වෙනවා කියලා ඔක අතෑරලා දාන්න හිතන්න එපා. ඒ කියන්නේ අපිට අර පොඩි 100ට 0.001 කියන ලකුණු වුණත් අපිට අනාගතයට වැදගත් වෙනවා. එතකොට අනුකලනයේ ප්‍රශ්නේ ගත්තොත් අනුකලනයේ සමස්ත පේපරෙන් ඒ කියන්නේ PO පේපරේ ලකුණු 10න් 175ක් හම්බ වෙනවා අනුකලනය කියන ප්‍රශ්නෙට. එතකොට සමස්ත පේපරේ ගත්තොත් ලකුණු 2000න් 175ක් අනුකලනයට ගන්න වෙනවා. එතකොට ඒකට වෙන්න වෙනවා ලකුණු 8.75. 8.75. එතකොට සංකීර්ණ සංඛ්‍යාත් එක්ක සදාදී අනුකලනයට සෑහෙන වේට් එකක් පේපරේ තුල වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අපේ දැනුම තුල අනිවාර්යෙන් සංකීර්ණ සංඛ්‍යාවයි අනුකලනය කියන පාඩම් දෙකෙන් අනිවාර්යෙන් අනුකලනය කියන එක වැඩිපුර ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අනුකලනය කියන ප්‍රශ්නාවක් කරන්න යනවා නම් පේපරේ තුල 8.75ක් අනුකලනයෙන් එනවා. ඒතර අනුකලනය ඔයගොල්ලෝ පොඩ්ඩක් වැඩිපුර බලන්න ඕනේ අනිවාර්යෙන්. අවකලනයට ගියොත් අවකලනයත් ඒ වගේම තමයි. 175ක් වෙන්න වෙනවා. 8.75. ඊළඟ සරල රේඛා වෘත්තයට ගියොත් සරල රේඛාව හා වෘත්තයට ගියොත් ඒකට ලකුණු 200ක් වෙන්න වෙනවා. ඒ කියන්නේ PO පේපරේ ලකුණු 1000න් ලකුණු 200ක් සරල රේඛාව හා වෘත්තය කියන ප්‍රශ්නෙන් තමයි ලබා ගන්න වෙන්නේ. ඒතර සමස්ත පේපරේට ගියොත් ඒ කියන්නේ PO ඇප්ලයි දෙකෙන්ම ගියොත් ලකුණු 2000න් බෙදලා 100න් වැඩි කළොත් මේක 100ට 10ක ප්‍රතිශතයක් හම්බ වෙනවා. ඒ කියන්නේ 100ට 10ක්. සමස්ත පේපර් ලකුණු 100න් 10න් එක කොටසක් ගන්න පුළුවන් අපිට සරල රේඛාව හා වෘත්තය හොඳටම ප්‍රැක්ටිස් කරලා විභාගෙට ගියොත්. ඒ කියන්නේ තේරෙනවනේ. ඒ කියන්නේ
අන්තිම කාලේ ගෙන්නවා වුණාට මේ පාඩම සෑහෙන වටිනා. කියන්නේ ලේසියෙන්ම ලකුණු 10%ක් ගන්න පුළුවන් කියන්නේ සම්පූර්ණ ගානවල හදා ගන්න පුළුවන් වුණා නම් සමස්ත පේපරේ 10%ක් ගන්න පුළුවන් කොට මේ පාඩමෙන්. එතකොට අපරාධයක් මම නම් කියන්නේ මේ සරල රේඛාව හා වෘත්තය කියන ප්‍රශ්නේ අතාරිනවා කියන එක. ඊට පස්සේ ත්‍රිකෝණමිතියට ගියොත් ඒකට ලකුණු 175ක් වෙන්න වෙනවා. එතකොට සමස්ත පේපරේ ගත්තොත් 8.75යි. 8.75යි. ඊට පස්සේ එතකොට සාමාන්‍ය PO වල තියෙන ලොකු පාඩම් ගැන අපි තීරි වශයෙන් සහ ප්‍රශ්න අහන්න පුළුවන් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අහන්න පුළුවන් සහ සංකීර්ණයි කියලා හිතන්න පුළුවන් ලොකුම පාඩම් ටික තමයි මේ තියෙන්නේ. සංකීර්ණ සංඛ්‍යා, අනුකලනය, අවකලනය, සරල රේඛා හා වෘත්තය, ත්‍රිකෝණමිතිය. ඒ කියන්නේ අනිත් පාඩම් වල ප්‍රශ්න අහන්න පුළුවන් මම කියන්නේ ඒ පාඩම් වලට සාපේක්ෂව මෙන්න මේ පාඩම් පහේ සැලකිය යුතු වැදගත්කමක් තියෙනවා. එතකොට මම ගත්තොත් ඊළඟට වර්ගජ සමීකරණ කියන පාඩම මෙයාට ලකුණු 95ක් වෙන්න වෙනවා. මෙයාට ලකුණු 95. එතකොට ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 4.75. 4.75. ශ්‍රේණි වලට ගියොත් ශ්‍රේණි වල ලකුණු 80ක් වගේ තමයි සමස්ත පේපරෙන් වෙන්න වෙන්නේ. ඒ කියන්නේ PO වල 10න් 80ක් හම්බ වෙනවා ශ්‍රේණි වලට. සමස්ත පේපරය කියන්නේ PO ඇප්ලයිඩ් දෙකෙන්ම අපි සැලකුවොත් 104යි. ඉතුරු පාඩම් ටික කියන්නේ දැන් ශ්‍රේණිත් එක්කලා එන්න පුළුවන් කොටස් තුනක් තියෙනවා කිව්වනේ මම. සංකරණ හා සංයෝජන, ද්විපද ප්‍රමේය, මාපාංක ප්‍රස්තාර. එතකොට කෙටි ප්‍රශ්නිකුත් මෙන්න මේ තුනෙන් එකකින් එන්න පුළුවන්. අනිවාර්යෙන් එසේ එකත් ඒ සිම්පල් ඒ කැලේට එන්න පුළුවන්. يعني 12 වෙනි ප්‍රශ්නේ සිම්පල් ඒ කැලේ. එතකොට ගත්තොත් ලකුණු 120ක් විතර මෙන්න මේ පාඩම් තුනෙන් එනවා. එතකොට යා ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 100ට 6ක් විතර වෙනවා. යා ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 100ට 6යි. එතකොට මේක දිහා බලහම පේනවානේ සමස්ත පේපරේට ලකුණු ටික හැදෙන්න නම් අපි මේ හැම පාඩමක්ම දැනන් යන්න ඕනේ අනිවාර්යෙන්. ඒ කියන්නේ කිසිම පාඩමක් අතහැරලා යන්න හදන්න එපා. ඒ කියන්නේ දැන් අනුකලනය, අවකලනය, සරල රේඛා හා වෘත්තය ගත්තොත් ඒ පාඩම් ටික හරියට කරන් ගියොත් පේපරෙන් සෑහෙන ලකුණු ප්‍රමාණයක් අපිට නිකම්ම ගන්න පුළුවන්. ඉතාලම ලේසියෙන් ගන්න පුළුවන්. ත්‍රිකෝණමිතිය ඒ කියන්නේ මේ පොඩි පාඩම් කැලේ කොහොමත් අපි කරනවා සාමාන්‍ය වර්ග සමීකරණ, ශ්‍රේණි, න්‍යාස වගේ ප්‍රශ්න අපි අනිවාර්යෙන් කොහොමත් පේපරේ ඕන මට්ටම ළමයි කරනවා. එතකොට අපි අර මෙන්න මේ පාඩම් ටික තමයි අනිවාර්යෙන් ටාගට් ගන්න ඕනේ. සංකීර්ණ සංඛ්‍යා, අනුකලනය, අවකලනය, සරල රේඛා වෘත්තය, ත්‍රිකෝණමිතිය. ඔන්න ඔය පාඩම් ටික අනිවාර්යෙන් හොඳ ප්‍රැක්ටිස් එකක් කරලා ගියා නම් සාමාන්‍යයෙන් පේපරේ සමස්ත පේපරේ කියන මම කියන්නේ PO ඇප්ලයිඩ් එකේම එකතු කරන අර පේපරේ අපිට ABC කියලා එවන්නේ. එතකොට ටයි 16යි 21යි සාමාන්‍ය මෙන්න මේ පාඩම් හතරෙන් හරියට ගණන් ටික කරගත්තා නම් ලකුණු 130ක් වගේ ගන්න පුළුවන්. 130කට වඩා එහා ගන්න පුළුවන්. ඇවරේජ් 125කට වඩා අනිවාර්යෙන් ගන්න පුළුවන් මෙන්න මේ පාඩම් ටික කවර් කරගත්තා නම්. 125කට වඩා යන්න පුළුවන්. ඒ කියන්නේ මේ පාඩම් වලින් කවර් වුණා නම් 8යි 16යි 24යි 29යි 39ක් වගේ ඇවරේජ් 33කට එහා කරගන්න පුළුවන්. ඒ කියන්නේ එතනම 35ක් කරගත්තා කියන්නේ එතනම S පාස් එක තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය බේසික් ඒ කියන්නේ මෙන්න මේ පාඩම වල කියන්නේ සම්පූර්ණ ගැඹුරටම යන්න ඕනේ කියන එක නෙවෙයි මම කියන්නේ. සාමාන්‍ය අනුකලනය, අවකලනය, සරල රේඛා වෘත්තය සහ ත්‍රිකෝණමිතිය කියන පාඩම් ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යා අමතක කරන්නකො. මෙන්න මේ පාඩම් හතර ගත්තොත් සාමාන්‍ය බේසික් දැනුමක් තුලින් අනිවාර්යෙන් පාස් පේපර් ටික කළා නම් ඔයගොල්ලෝ අවුරුදු 10 විතර පාස් පේපර් කරලා බලන්න අනිවාර්යෙන් එකම රටාවට තමයි මෙන්න මේ පාඩම් හතර යන්නේ. ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යා ඔයගොල්ලන්ට තේරෙන්නේම නැත්නම් මම කියන්නේ
ඒක කරන්නේ නැහැ කියලා හිතනවා නම් ඒක ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැතුව මෙන්න මේ පාඩම් ගැන හතර විතර හිතුවොත් අනිවාර්යෙන් පාස් ඒ කියන්නේ මේ පාඩම් හතර අනිවාර්යෙන් ඕනිකට තේරෙනවා. අවකලනය කොහොමද තේරෙනවා ත්‍රිකෝණමිතිය අවකලනය අනිවාර්යෙන් අර ඒ කාලේ ඒ කියන්නේ ඒල පටන් ගත්ත කාලේ ඉඳන් කරන පාඩම් දෙයක් හින්දා සාමාන්‍ය අර මොළය තුල සෑහෙන වැඩි කිරිලක් වෙනවනේ ඒක. ඒ කියන්නේ කාලයක් තිස්සේ ඔළුව තුල තියෙනවනේ මොකද්ද මේ පාඩම් දෙක කියලා. අනුකලනයත් එල සිලබස් එකේ මැද හරියද ගන්නවා. ඒත් සරල රේඛාව හා වෘත්තය කියන පාඩම තමයි ඔයගලන්ට කාලයක් වුණ කරන්න ගොඩක් අමාරු වෙන්නේ. එතකොට ගත්තොත් ඒ වුණාට කොහොම හරි කරලා මෙන්න මේ පාඩම් හතර ඒ කියන්නේ මේ පාඩම් කොහොමද ඔයගොල්ලෝ කරනවනේ වර්ග සමීකරණ ශ්‍රේණි න්‍යාස ගණිත අභිහුන්නේ මාපාංක ප්‍රස්ථාර දීපද ප්‍රමේය අනම්මන මේ පාඩම් ටික කොහොමද ඔයගොල්ලෝ කරනවා. ඒ කියන්නේ ඒවා සාමාන්‍ය ලේසි පාඩම්. මෙන්න මේ කියන ලොකු පාඩම් ටිකට වැඩිපුර වේට් එකක් දී ගන්න පුළුවන් වුණා නම් අර පාඩම් වලට අමතරව සහ හොඳ පාස් පේපර් වල රටාව ඒ පාස් පේපර් රටාව හොඳට හුරුයි නම් අනිවාර්යෙන් PO පේපර් එක ගොඩ දාගන්න පුළුවන් ලේසියෙන්ම. එතකොට මෙන්න මේ විදිහට තමයි PO පේපර් එකේ ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ. හරි. ඊළඟට ඇප්ලයිඩ් පේපර් එකේ ව්‍යුහ ගැන කතා කරොත් ඒකත් PO එක වගේම තමයි කෙටි ප්‍රශ්න 10කුත් ඉසේ ප්‍රශ්න 7කුත් එනවා. එතකොට මම කෙටි ප්‍රශ්න 10 ගැන කතා කළොත් මුලින් සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ගෝල ගැටුම් කියන වගේ පාඩමකින්. ගෝල ගැටුම්. දෙවෙනි ප්‍රශ්නේ ප්‍රක්ෂිප්ත වගේ පාඩමකින් අහන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ සාපේක්ෂ ත්වරණය. සාපේක්ෂ ත්වරණය. හතරවෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් කාර්ය ශක්ති ක්ෂමතාව. කාර්ය ශක්ති ක්ෂමතාව. පස්වෙනි ප්‍රශ්නේ සරල අනුවර්තීය චලිතය. සරල අනුවර්තීය චලිතය. හයවෙනි ප්‍රශ්නේ වෙන්නේ දෛශික කියන පාඩම. හත්වෙනි ප්‍රශ්නේ බල සමතුලිතතාව. අටවෙනි ප්‍රශ්නේ ඝර්ෂණය වගේ පාඩමකින් අහන්න පුළුවන්. 9 සම්භාවිතාව 10 සංඛ්‍යානය. එතකොට මෙන්න මේ ඒ කියන්නේ මෙන්න මේ පාඩම් 10න් තමයි අනිවාර්යෙන් කෙටි ප්‍රශ්න 10 අහන්නේ. එතකොට අනිවාර්යෙන් මෙන්න මේ PO වලටත් වඩා මෙන්න මේ ඕඩර් එකට අනිවාර්යෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේම ගෝල ගැටුම් වලින් අහන්න ඕනේ කියලා ගන්න නැහැ. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රක්ෂිප්ත වලින් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රක්ෂිප්ත හරි ප්‍රවේග කාල හරි අහන්න පුළුවන්. ඒක කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා කියන්නේ. අනිවාර්යෙන් මෙන්න මේ පාඩම් වලින් තමයි එනකොට කෙටි ප්‍රශ්න 10 එන්නේ. ඕඩ් එක අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඕඩ් එක මෙහෙමම තියෙන්න ඕනේ කියලා ගන්න නැහැ දැන්. PO වල නම් පළවෙනි කෙටි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ගණිත අභිවෘද්ධියෙන් එනවා කිව්වට ඇප්ලයිඩ් වල අපිට ගෝල ගැටුම් වලින් වෙනවා කියන්න බෑ කියන්නේ. ඒගොල්ලෝ ඒ කියන්නේ පේපරේ හදන එක්කෙනාම වෙනස් වෙනවා ඒක. සමහරට ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ ප්‍රවේග කාල වලින් දාන්න. එහෙම නැත්නම් ප්‍රක්ෂිප්ත වලින් දාන්න. ඒ වුණාට අනිවාර්යෙන් මෙන්න මේ පාඩම් 10න් තමයි කෙටි ප්‍රශ්න 10 නම් හැදෙන්නේ. එතකොට ගෝල ගැටුම් ගත්තාම සාමාන්‍ය බේසික්ම පාඩමක් ඒ කියන්නේ රේඛීය ගම්මත අසංසිතියයි නිව්ටන්ගේ ප්‍රත්‍යක්ෂතා නියමය දාලා හදන්න තියෙන පාඩමක්. ඒ කියන්නේ තීර කැල දෙකකින් ගෝල ගැටුම් කියන ගාන හැදුවා හැකියි. ප්‍රක්ෂිප්ත ප්‍රවේග කාල නම් ඔයගොල්ලන්ට මැත්ස් වල විතර නෙමෙයි ෆිසික්ස් වලත් උගන්වනවා. ෆිසික්ස් වල එහෙම මුල් කාලේ සෑහෙන්න උගන්වනවා මේ පාඩම. අන්නේ දැනුමෙන් ඇති. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තිරසටයි සිරසටයි චලිත සමීකරණ දාලා ගාන හදන්න තියෙනවා. සාපේක්ෂ ත්වරණය යටතේ ඒ කියන්නේ එක්ක කෝණ්‍ය ගණනක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් කප්පි ගණනක් අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ගණන් වල මේ දැන් වර්තමාන වෙනකොට අහන්නේ මොකක් හරි ත්වරණයක් හරි මොකක් හරි අහලා ඒ ත්වරණය ලබා ගන්න ප්‍රමාණාත්මක සමීකරණ ලබා ගන්න කියලා විතරයි. ඒ කියන්නේ අන්තිම උත්තරයක් ඒගොල්ලෝ අහන්නේ නැහැ. ඒ උත්තරේට ගොඩනගන්න දැන් හිතන්නකො අපිට x සහ y කියලා නොදන්න පද දෙකක් තිබ්බනම්
නොදන්න පද දෙකක් හොයාගන්න නම් අපි සමගාමී සමීකරණ දෙකක් ගොඩනගා ගන්න ඕනේ. අන්න ඒ වගේ අපිට සමීකරණ ගොඩනගා ගන්න විතරයි සාමාන්‍ය මේ ඒ කියන්නේ පහුගිය අවුරුදු දෙකක වගේ කාලය තුල අහලා තියෙන්නේ. සමීකරණ ගොඩනගා ගන්න කියලා විතරයි. ඒ කියන්නේ මේ කිරි ප්‍රශ්නේ තුල ඒක සමීකරණ විසඳලා උත්තරයක් ගන්න කියන්නේ ප්‍රමාණාත්මක ප්‍රමාණවත් සමීකරණ ගොඩනගා ගන්න කියලා තමයි කියන්නේ. කාර්ය ශක්ති ක්ෂමතාවට ගියොත් ඒකේ සූත්‍ර දෙකයි තියෙන්නේ H සමානයි P. ඒ කියන්නේ ක්ෂමතාව සමානයි ප්‍රකාශන බලය වැඩි කිරීම ප්‍රවේගය කියන සූත්‍රයයි. F සමානයි ma කියන සූත්‍රයයි තියෙන භාවිතා කරලා තමයි ඔය පාඩමේ ගන්න හදන්න තියෙන්නේ. සෑහෙන ලේසි පාඩමක්. ඒක සෑහෙන ලේසියෙන් ලකුණු 25ම ගන්න පුළුවන්. විනාඩි 2ක් 3ක් ඇතුළත මම හිතන්නේ මේ ගන්න අනිවාර්යෙන් හදන්න පුළුවන් ඕනම මට්ටමක ළමයෙක්ට. සරල අනුවර්තිත චලිතය ගියොත් ඒක කියන්නේ සෑහෙන ලොකු පාඩමක්. එනට කෙටි ප්‍රශ්නයක් හින්දා සාමාන්‍ය පොඩි ප්‍රශ්නයක් තමයි ඒකෙනුත් අහන්නේ. ඊළඟට දෛශික වලට ගියොත් දෛශික අනිවාර්ය ෆිසික්ස් වල සෑහෙන කාලයක් ඉගෙන ගන්නවා. දෛශික වල කියන්නේ තිත් ගුණිතය ඔය වගේ දේවල් සම්බන්ධව තමයි කෙටි ප්‍රශ්න සාමාන්‍යයෙන් අහන්නේ. තිත් ගුණිතය පාවිච්චි කරලා කෝණයක් හොයන්න, එහෙම නැත්නම් යම්කිසි දෛශිකයක විශාලත්වය හොයන්න, යම්කිසි දෛශිකයක් හොයන්න. අන්න ඒ වගේ එකක් තමයි අහන්නේ. බල සමතුලිතතාවයට ගියොත් සාමාන්‍ය බල සමතුලිතතාවය කියන්නේ ඉතින් තිරසටයි සිරසටයි විභේදන බල සමාන කරනවා බිඳුවට මොකක් හරි ලක්ෂයක් වටා ගුණ සමානයි බිඳුව ඔන්න ඔය තර්ක තුنين තමයි ගාන හදන්න තියෙන්නේ. ඝර්ෂණයක් ගියොත් බල සමතුලිතතාව වගේම තමයි. වැඩිපුර ඒ කියන්නේ බල සමතුලිතතාවට අමතරව අර ඝර්ෂණය කියන බලයේ ලකුණු වෙන්න ඕනේ. F සමානයි μ r. ඔය සූත්‍රය පාවිච්චි කරනවා. ඊළඟට සම්භාවිතාවට ගියොත් සාමාන්‍යයෙන් සම්භාවිතාව කෙටි ප්‍රශ්න සාමාන්‍ය ලේසි ප්‍රශ්නයක් අහන්නේ සාමාන්‍ය විදිහට කියන්නේ PA ඡේදන B සමානයි 5 1 වගේ දෙයි PA මේල B සමානයි 4 1 වගේ දීලා PA සහ PP සොයන්න ඔය වගේ පොඩි පොඩි තර්ක ටිකක් තමයි අහන්නේ. ඒතකොට ඒක අර වචන ටිකක් තියෙනවා මතක තියාගන්න. ස්වායක්ත සිද්ධීන් කියන්නේ මොනවද? අන්නෝන් වශයෙන් බහිෂ්කාර සිද්ධීන් කියන්නේ මොනවද? ඔන්න ඔය වගේ ප්‍රශ්න වලින් තමයි සම්භාවිතාව ප්‍රශ්න සාමාන්‍යයෙන් අහන්න පුළුවන්. සංඛ්‍යානයට ගියොත් සමහර අවුරුදු වල සංඛ්‍යානයේදී වගුවක් ගහලා මධ්‍යයන්නේ වගේ හොයන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් සංඛ්‍යානේ මේ කොට අහන්නේ හිතලා උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ටිකක් වෙලා යනවා මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ තමන් අගයන් ආදේශ කරලා පොඩ්ඩක් හිතන්න තියෙන ප්‍රශ්නයක් විදිහට තමයි සංඛ්‍යානේ නම් එන්නේ. ඒතකොට ඒකට පොඩ්ඩක් වැඩිපුර වෙලාවක් යයි විනාඩි 5ක් වෙනකන් අමාරුයි. ඒකට විනාඩි 5කට වඩා යයි. ඒතකොට අර ඒ කාලය මෙන්න මේ ප්‍රශ්න වලින් අඩු කර ගන්න ඕනේ. ඒතකොට මම මේකෙත් කියන්නේ කෙටි ප්‍රශ්න 10ට අනිවාර්යෙන් ලකුණු 25 ගානේ හම්බ වෙනවා. ලකුණු 25 ගානේ මේවටත් වෙන්නවා. ඒතකොට ප්‍රශ්න 10යි ලකුණු 250යි. ඒතකොට මම මේ ප්‍රශ්න 10ට කියන්නේ අනිවාර්යෙන් විනාඩි 5ක් වගේ ඇතුළත අනිවාර්යෙන් මෙන්න මේ ප්‍රශ්න 10ත් අනිවාර්යෙන් කළ යුතුමයි. ඒ කියන්නේ ඇප්ලයිඩ් වල PO වලට සාපේක්ෂව එසේකට සෑහෙන වෙලාවක් යනවා. ඒතකොට මේක පුළුවන් නම් විනාඩි 50ට අඩු අය විනාඩි 40කින් වගේ කරගන්න පුළුවන් නම් සෑහෙන වටිනවා. ඒ කියන්නේ ඇප්ලයිඩ් වල පොඩ්ඩක් හිතලා තමයි ගාන හදන්න ඕනේ. ඒ කියන්නේ එසේ පේපර් එකට ගියාම ප්‍රශ්න ටික කෙලින්ම උත්තරේ පටන් ගත්ත ගමන් ගාන හදාගෙන යන්න බෑ. පොඩ්ඩක් තමන් ටිකක් වෙලා හිතලා තමයි ගාන හදන්න පටන් ගන්න වෙන්නේ. ඒතකොට ඒකටත් කාලය වෙන් කරන්න ඕනේ හින්දා මම නම් කියන්නේ මේක විනාඩි 50ක්ම ගන්න නැතුව විනාඩි 40කින් වගේ පුළුවන් තරම් ඉක්මනට ඉවරයක් කරගන්න. ඒ කියන්නේ විනාඩි 40ක් ඇතුළත කරන්න පුළුවන් ප්‍රශ්න ටික කරලා අනිවාර්යෙන් එසේ එකට යන්න. ඒතකොට එසේ පේපරේට ගියොත් 11 වෙනි ප්‍රශ්නේ ඒ කොටස එක්ක ප්‍රවේග කාල ප්‍රස්තාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රක්ෂිප්ත වෙන්න පුළුවන්. B කැලේ අනිවාර්යෙන් ඉන්නේ සාපේක්ෂ ප්‍රවේගයේ. සාපේක්ෂ ප්‍රවේගයේ. එතකොට මේ පාඩම් දෙක සැලකුවාම සාපේක්ෂ ප්‍රවේගය තමයි සෑහෙන ටිකක් සැලකිය යුතු මට්ටම පාඩමක්. ඒ කියන්නේ සංකීර්ණ පාඩමක් විදිහට සලකන්න පුළුවන්. ඒ හින්දා මේගොල්ලෝ ලකුණු ආසන්න වශයෙන් 100ක් විතර ඒකට වෙන් කරනවා. එතකොට අර ප්‍රවේග කාල ප්‍රස්තාර වලට යන්න ලකුණු 50ක් වගේ. එතකොට අනිවාර්යෙන් ඒ කියන්නේ මේ දෙක වෙනස් වෙන්න පුළුවන්. එක්ක ප්‍රවේග කාල ප්‍රස්තාරයක් එහෙම නැත්නම් ප්‍රක්ෂිප්ත.
ඒ කියන්නේ මේ ප්‍රවේගකාමී ප්‍රස්ථාර වලටම ගෝල ගැටුණු සම්බන්ධ කරලා එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. B කොටස නම් අනිවාර්යෙන්ම වෙන්නේ සාපේක්ෂ ප්‍රවේගයෙන්ම තමයි. 12 වෙනි ප්‍රශ්නෙට ගියොත් 12 වෙනි ප්‍රශ්නේ සිම්පල් A කොටස අනිවාර්යෙන් අහන්නේ සාපේක්ෂ ත්වරණය. සාපේක්ෂ ත්වරණය. උතර සාපේක්ෂ ත්වරණය කියුවම මේක නම් එක්ක ශූන්‍ය ගානක් එන්න පුළුවන් එක්ක කප්පි ගානක් එන්න පුළුවන්. ඒ ආශ්‍රිතය තමයි ගානක් කියන්නේ. ශූන්‍ය ගානක් හරි කප්පි ගානක් හරි. B කොටසට ගියොත් වෘත්ත චලිතය. B කොටස අහන්නේ වෘත්ත චලිතය කියන පාඩම. එතකොට මේ දෙන්න සාමාන්‍ය දෙන්නම එක මට්ටමක වගේ පාඩම් දෙකක්. එතකොට සාපේක්ෂ ත්වරණයට ලකුණු 80ක් වගේ වෘත්ත චලිතයට ලකුණු 70ක් වගේ දෙන්නවා. ඒ කියන්නේ ගානට එක 75 බෙදෙන්න උනත් බැරි කමක් නැහැ. ඒ කියන්නේ දෙන්නම එකම මට්ටමක තියෙන පාඩම් දෙකක්. සෑහෙන ඒ කියන්නේ සම්පූර්ණ ගානම හැදුවේ නැතත් සාපේක්ෂ ත්වරණයේ මුල් ටිකයි වෘත්ත චලිතයේ මුල් ටිකයි හදන්න පුළුවන් අනිවාර්යයෙන්. ඒ කියන්නේ සම්පූර්ණ ගානම 150 ගත්ත හැකි අවම වශයෙන් 120ක් විතර ගන්න පුළුවන් ලේසි පාඩමක්. ඒ කියන්නේ පොඩ්ඩක් සුළු කිරින් ටිකක් තියෙයි. ඒ කියන්නේ f සමාන m සෑම වස්තුවකටම දාලා ඒ කියන්නේ සෑහෙන ලොකු සංකේත ඇසුරෙන් යන පාඩම් දෙකක්. එතකොට සෑහෙන සුළු කිරිල්ලක් තියෙයි. ඒ කියන්නේ සංකේතාත්මක වශයෙන් ගාන ලොකුයි. ඒ අරින්න වෙන තීර ටිකක් නැහැ කියන්නේ ඒක. සංකල්ප වලින් ලොකුවට අහන්න බෑ. අර ගාන සංකේතාත්මක වශයෙන් යන හින්දා ගාන විශාල වෙන්න පුළුවන් දේ විතරයි තියෙන්නේ. උතර 13 වෙනි ප්‍රශ්නෙට ගියොත් වෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් අහන්නේ සරල අනුවර්තීය චලිතය. සම්පූර්ණ ගානම අහන්නේ මේ ප්‍රශ්නේ. සරල අනුවර්තීය චලිතය. ඒ කියන්නේ සම්පූර්ණ ගානම වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ගානම සරල අනුවර්තීය චලිතයෙන් විතරමයි තියෙන්නේ. ඒ කියන්නේ සරල අනුවර්තීය චලිතයේ තියරි ටික හොඳට දන්නා නම් ඒ කියන්නේ සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්ට ඔය 150 ලකුණු 100ක් ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒතර අනිවාර්යයෙන් සරල අනුවර්තීය චලිතය කියන පාඩම කරලා හුරු වෙලා තියෙන්න ඕනම. ඒ කියන්නේ සම්පූර්ණ 150 ප්‍රශ්නයක් නෙමෙයි. ඒතර ඔයවාගේ ගාන කතාවට නැගෙන සෑහෙන අපරාධයක්. ඒතර 14 වෙනි ප්‍රශ්නෙට ගියොත් මේක නම් ඕන ළමෙක් කරන එකක්. සාමාන්‍ය පේපරේ පටන් ගන්න සාමාන්‍ය ළමයි මේකෙන් දෛශික B කොටස ඒකතල බල. ඒතර සාමාන්‍යයෙන් දෛශික වලට ලකුණු 50ක් වගේ වෙන් කරනවා. ඒකතල බල වලට ලකුණු 100ක් වගේ වෙන් කරනවා. එතකොට මම ඉතින් වැඩිපුර විස්තර ගන්න නැහැ මේ පාඩම් දෙක. සාමාන්‍ය ෆිසික්ස් වල මුල් කාලේ සෑහෙන ගන්න පාඩම් දෙක. මැත්ස් වලත් ඒ විදිහම තමයි. එතකොට අර මුල් කාලේ ඉඳන් මේ පාඩම් දෙක කෙරලා තියෙන හින්දා ළමෙක් අනිවාර්යෙන් ඕක ගන්න කොහොමත් 150 140ක් වගේ ගන්න පුළුවන් පාඩම. සමහර ළමයි 150 150ම ගන්නවා. 15 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒකත් අනිවාර්යෙන් කරන පාඩමක්. පළවෙනි එක සිම්පල් A ඉන්නේ සංති කළ දඩු. සිම්පල් B එන්නේ බොහෝ අංකනේ. සංති කළ දඩු කියන්නේ ඒකත් ඒකතල බල වගේ පාඩමක් තමයි. ඒක ගුණ විභේදන අරන් හදන්න තියෙන්නේ. ඒකට ලකුණු සාමාන්‍යයෙන් 60ක් වගේ වෙන් කරනවා. බොහෝ අංකනේට ලකුණු 90ක්. ඒ කියන්නේ බොහෝ අංකනේ රූප සටහනක් අඳින්න තියෙන්නේ. ඇඳලා ආත්‍රි දෙපතුන් කියලා වගුවක් ගහලා හදන්න තියෙන්නේ. ඒතකොට අර ඒකට පොඩ්ඩක් කාලයක් වැය වෙනවා. ඒ කියන්නේ ඒක අර ජ්‍යාමිතික වශයෙන් රූපයට අනුරූප පාදල විශාලත්වය හොයලා වගුවක් ගහන්න ඕන හින්දා ඒ කියන්නේ ඒක පොඩ්ඩක් සෑහෙන්න අවධානයෙන් කරන්න ඕන ගානක් හින්දා ඒ කියන්නේ ඒක එක තැනක් වැරදුනොත් ඒ ගාන ඊට පස්සේ ඉතින් පස්සේ ඔක්කොම වර්ධිනවා. ඒ හින්දා ලකුණු 90ක් වෙන් කරලා තියෙනවා ඒගොල්ලෝ මේ ගානට. ඊළඟට 16 වෙනි ප්‍රශ්නෙට ගියොත් 16 වෙනි ප්‍රශ්නෙත් ලොකු පාඩමක්. ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ ලකුණු 150ක් පෙන්වන ප්‍රශ්නයක්. ගුරුත්ව කේන්ද්‍රය මම පොඩි ලියන්නම්.
ගුරුත්ව කේන්ද්‍රය ලකුණු 150ක් වෙන් වෙනවා. එතකොට ගුරුත්ව කේන්ද්‍රයේ පාඩමේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් අහන්නේ සම්මත වස්තුන්ගේ ගුරුත්ව කේන්ද්‍රය අනුකලනීය භාවිතයෙන් ඔප්පු කරන එක. සාමාන්‍යයෙන් ඕක ලකුණු 40ක් 50ක් වගේ වෙන් වෙනවා. ඒ කියන්නේ අනුකලනීය පාවිච්චි කරන එකට ඔක ක්ලාස් වල උගන්වනවා සම්මත වස්තුන්ගේ ගුරුත්ව කේන්ද්‍රය අපෝහණය කියලා. එතකොට ඒක මොන වස්තුවෙන් ආයිද කියලා අපිට කියන්න බෑ. එතකොට අර එක්ක අහන්න පුළුවන් ඝන ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය 8න් 3යි බව අනුකලනීය භාවිතයෙන් ඔප්පු කරන්න. කුහර අර්ධ ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය 8 2යි බව අනුකලනයෙන් ඔප්පු කරන්න. අන්න ඒ වගේ අහන්න පුළුවන්. එතකොට අපිට ගාණ දන්නේ නැහැ මොකෙන් ආයිද කියලා. ඒ හින්දා අපි එතකොට හැම වස්තුවකම එක හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක කටපාඩමින් ලියනවා වගේ වැඩක් තමයි තියෙන්නේ. එතකොට ඒ කැලල කරන්නේ නැහැ කියන්නේ එතනම ලකුණු 150න් 3න් එකක් අහිමි වෙලා. ඒ කියන්නේ 50ම අහිමි වෙලා. අනිවාර්යෙන් ඒ කැලල ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේමයි සම්මත වස්තුන්ගේ ගුරුත්ව කේන්ද්‍රය අනුකලනීය භාවිතයෙන් සෙවීම. එතන වස්තුන් සාමාන්‍යයෙන් තියෙන්නේ 6ක් වගේනේ. ඒකාකාර වෘත්ත ඡාපයක, ඒකාකාර වෘත්ත ආස්තරයක, ඝන අර්ධ ගෝලයක, කුහර අර්ධ ගෝලයක, ඝන කේතුවක, කුහර කේතුවක. සාමාන්‍යයෙන් ඔය 6නේ අහන්නේ. එතකොට ඔය 6 අනිවාර්යෙන් කොලයක ලියලිය ප්‍රැක්ටිස් කරලා හොඳ මතකයක් තියෙන්න ඕනේ මේ අපෝහණය කරන කැලල. ඒ කියන්නේ ලකුණු 50ක් වගේ ප්‍රමාණයක් ඒකට වෙන් වෙන්න පුළුවන්. 50ක් නැතත් ලකුණු 30ක් අවම 30ක් වань වෙන් වෙනවාමයි. එතකොට ලකුණු 30 කියන්නේ සෑහෙන වටින ගාණක් ඉදිරි. එතකොට ගුරුත්ව කේන්ද්‍රයේ ඉතුරු කැලේ ටික අහන්නේ සාමාන්‍ය විදියට මොකක් හරි සංයුක්ත වස්තුවක් හරි කුහර වස්තුවක් හරි දීලා එයාගේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්න දෙනවා. ඊට පස්සේ ඒ අදාළ වස්තුව සමතුලිතතාවයක් ගැන කතා කරන්නේ. එක්කෝ ඒ වස්තුව ඉල්ලලා තියෙද්දී තිරසට ආනතියක් අහයි, සිරසට ආනතියක් අහයි. එහෙම නැත්නම් ওই වස්තුව මොකක් හරි කුෂ්ඨයක් තුල තියලා කුෂ්ඨයක් මත තියලා ඒ වස්තුවේ ස්ථායි අස්ථායි උදාසීන සමතුලිතතාවයක් ගැන අහයි. ඔන්න ඔය වගේ දෙයක් ගැන තමයි අහන්න පුළුවන්. ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ අනිවාර්යයෙන් කියන්නේ ලකුණු 150න් 130කට වඩා ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ලේසි ප්‍රශ්නයක් කියන්නේ. ඒක සුළු කිල්ලක් තියෙනවා. කියන්නේ සංකේතාත්මක වශයෙන් ගානක් ආව සෑහෙන ලොකු වෙනවා. ඒ වුණාට ඔක්කොම ටික හදන්න තියෙන්නේ සාමාන්‍ය බේසික් තියරි වලින්. 17 වෙනි ප්‍රශ්නෙට ගියොත් ඒකේ එහා බී කියලා කොටස් දෙකක් තියෙනවා. සිම්පල් A කොටස අහන්නේ සම්භාවිතාවය. B කොටස අහන්නේ සංඛ්‍යානය. සාමාන්‍ය සම්භාවිතාවට ලකුණු 50ක් වගේ ප්‍රමාණයක් තමයි වෙන් කරන්නේ. ඒ කියන්නේ ඒක ලේසි ප්‍රශ්නයක් හින්දා. ඒ කියන්නේ තියරි ටික හරියට දන්නා නම් ලේසි ප්‍රශ්නයක් අනිවාර්යයි. සංඛ්‍යානයේ සාමාන්‍ය ලකුණු 100ක් වගේ වෙන් කරනවා. ඒ කියන්නේ මේක එක්ක 60ක් කළා මේක 90ක් වගේ වෙන්න පුළුවන්. සම්භාවිතාවට වඩා සංඛ්‍යාන සාමාන්‍ය වෙන් කරනවා. ඒ කියන්නේ සංඛ්‍යානය තුල අර සෑහෙන ලොකු සුළු කිරිල්ලක් තියෙනවානේ. ඒ කියන්නේ ලඝු බලලා වර්ගමූල අරන් එන ඒ කියන්නේ සෑහෙන සූත්‍ර ප්‍රමාණයක් මතක තියාගන්නත් ඕනේ. ඒ හින්දා සංඛ්‍යානය කියන පාඩමට සෑහෙන ලොකු ලකුණු ප්‍රමාණයක් වෙන් වෙනවා. ඒ සමහර අවුරුදු මේක සම්භාවිතාව සංඛ්‍යානය 75 වෙන්නත් පුළුවන්. මම කියන්නේ වෙන්න බෑ කියලා කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් සම්භාවිතාවට වඩා සංඛ්‍යානයට වැඩිපුර ලකුණක් වෙන්න වෙනවා. ඒ කියන්නේ සංඛ්‍යානය කියන එක්කෙනාගේ සෑහෙන සූත්‍ර ප්‍රමාණයක් තියෙනවානේ. මධ්‍යයන්‍ය හොයන්න සූත්‍රයක් තියෙනවා, මාතය හොයන්න සූත්‍රයක් තියෙනවා, මධ්‍යස්ථය හොයන්න සූත්‍රයක් තියෙනවා, සම්මත අපගමනයට සූත්‍රයක් තියෙනවා, සංයුක්ත දත්තල මධ්‍යයන්යට සූත්‍රයක් තියෙනවා, සංයුක්ත දත්තල විචලතාවයට සූත්‍රයක් තියෙනවා. ඔය සූත්‍ර ඔප්පු කිරීම තියෙනවා. උතරක් තියරි විදියට ගත්තොත් සෑහෙන ලොකු පරාසයකට යන්න පුළුවන් පාඩමක්. ඒ වань නිකන් අර සාමාන්‍ය සූත්‍ර ටික මතකයි නම් ගාන ලේසියෙන් හදාගන්න පුළුවන්, සුළු කිරීම නිවැරදිව කරගන්න පුළුවන් ළමයෙක්ට නම්. ඒ කියන්නේ එක තැනක සුළු කිරිල්ලේ පොඩි වැරද්දක් වුණොත් එතනින් පස්සේ ගාන අනිවාර්යෙන් වර්ධිනවා. ඒ හින්දා සුළු කිරීම හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන අනිවාර්යෙන් සංඛ්‍යානේ ගාන හදනවා නම්. ඊළඟට මං ගියොත් සාපේක්ෂ ප්‍රවේගය කියන පාඩමට
සමස්ත ඇප්ලයිඩ් පේපර් එක තුල ලකුණු 1000න් සාපේක්ෂ ප්‍රවේගයට ලකුණු 100ක් වගේ වෙන් වෙනවා. ලකුණු 1000න් 100ක් වෙන් වෙනවා. එතකොට සමස්ත පේපර් එක කියන්නේ PO ඇප්ලයිඩ් දෙකමනේ. එතකොට ලකුණු 2000න් 100ක් වෙන් වෙනවා මේකට. එතකොට සමස්ත පේපර් එක තුල 105ක් සාපේක්ෂ ප්‍රවේගයට වෙන් වෙනවා. 105ක් සාපේක්ෂ ප්‍රවේගයට වෙන් වෙනවා. ඊට පස්සේ මම සාපේක්ෂ ත්වරණයට ගියොත් සාපේක්ෂ ත්වරණයට ලකුණු 105ක් වගේ තමයි සමස්ත පේපරෙන් වෙන් වෙන්නේ. එතකොට ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඒක 105.25යි. සරල අනුවාදිත චලිතයට ගියොත් මෙයාට වෙන් වෙනවා සාමාන්‍යයෙන් ලකුණු 175ක් වගේ. ඒ කියන්නේ 108.0 සමස්ත පේපරෙන් 8.75ක්. ගුරුත්ව කේන්ද්‍රයට ගියොත් ලකුණු 150ක්. ඒ කියන්නේ 7.5ක් 107.5ක් සමස්ත පේපරෙන්. සැලකිය යුතු වටිනාකමක් තියෙනවා 7.5ක් මුළු පේපරෙම. 100න් ලකුණු 7.5ක්. සංඛ්‍යාණයට ගියොත් සංඛ්‍යාණයට ලකුණු 125ක් වෙන්නවා ඇප්ලයිඩ් පේපරේ තුල. කියන්නේ 1000න් 125ක්. උතර 2000න් බැලුවොත් ප්‍රතිශතය 6.25ක්. සම්භාවිතාවට ගියොත් ලකුණු 75ක් වගේ තමයි වෙන්නේ. ලොකු වටිනාකමක් නැහැ. ඒනවා ලකුණු 75ක් කියන්නේ 1000න් 75ක්. සමස්ත පේපරේට 3.75ක දායකත්වයක් තියෙනවා ඒක. නොසලකා හරින්න බෑ. 3.75. ලකුණක වටිනාකම දැන් තේරුම් නැති වුණාට රිසල්ට් ආවට පස්සේ ලකුණක වටිනාකම මොකක්ද කියලා තේරෙයි. දෛශික වල ඒ වගේම තමයි 1000න් ලකුණු 75ක් හම් වෙනවද සමස්ත පේපරේ කියන්නේ PO ඇප්ලයිඩ් එකමනේ. එතකොට 2000න් 75ක් මේකට වෙන්න වෙනවා. ඒ කියන්නේ 3.75යි. ඊට පස්සේ ඒකතල බල සමතුලිතතාව ඝර්ෂණය මෙන්න මේ ආශ්‍රිතය ගැන මේවා එක රටාවකට යන පාඩම්නේ. ඒවට සාමාන්‍ය ලකුණු 150ක් වගේ වෙන්න වෙනවා පේපරේ තුල. එතකොට ලකුණු 107.5ක් වගේ ඒ පාඩම් වලට වෙන්න වෙනවා. මම මේ කියන්නේ සමස්ත පාඩම් ටික නෙමෙයි ගත්තේ, අර වැදගත් වෙන පාඩම් ටික තමයි ගත්තේ. ඒ කියන්නේ අනිවාර්යෙන් ලකුණු වැඩි ප්‍රමාණයක් ගන්න නම් මෙන්න මේ පාඩම් ටික අනිවාර්යෙන් කරන්න ඕනි කියන එක තමයි මම කියන්නේ. එතකොට මෙතනින් ගත්තොත් සරල අනුවර්තිත චලිතයට තමයි ඇප්ලයිඩ් පේපරය තුල වැඩිම වටිනාකමක් දීලා තියෙන්නේ. එතකොට ඉතින් අපරාධය සරල අනුවර්තිත චලිතය කියන පාඩමක් අතාරිනවා කියන එක. ඒ කියන්නේ 8.75ක් වෙන්න වෙනවා. සම්භාවිතාව දෛශිකය කියන දෙන්නගෙම එකතුවටවත් සරල අනුවර්තිත චලිතය ගෑවෙන්නේ නැහැ. ඒ කියන්නේ සරල අනුවර්තිත චලිතය ඒ දෙන්නගේ එකතුවටත් වඩා වැඩි. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා එතකොට ඒකේ වටිනාකම කොච්චරද කියලා. सापेक्ष प्रवेगे सापेक्ष त्वरणे सरल अनुवादित चलिते गुरुत्व केंद्रे संख्यानि संभाविता दैशिक एकतल बल संयुक्ता घर्षण තව එකන කෝල ගැටුම් අනම්මනම් එකන පොඩි පොඩි පාඩම් සෑහෙන්න තියෙනවා. ඒ වුණාට මේ පාඩම් ටික තමයි ප්‍රධාන වෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩ කරනවා නම් අනිවාර්යයෙන් මෙන්න මේ පාඩම් ටික ප්‍රධාන කරගෙන තමයි වැඩ කරන්න ගන්න ඕනේ. එතකොට මේ විදිහට තමයි ඇප්ලයිඩ් පේපරේ ව්‍යුහය හැදිලා තියෙන පේපරය තුල. එතකොට මම ඊට සමස්ත පේපර් එක ගැන පොඩ්ඩක් කතා කළොත් දැන් මෙතන අපි කතා කළේ PO ඇප්ලයිඩ් දෙක වෙන වෙනමනේ. එතකොට
දැන් මම සාමාන්‍යයෙන් කිව්වේ දැන් කෙටි ප්‍රශ්න 10ට විනාඩි 50ක් ගන්න කියලා. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට විනාඩි 5ක් වගේ ගන්න. එතකොට එක ප්‍රශ්නයකට විනාඩි 5ක් ගන්නවා කියන්නේ සමස්ත ප්‍රශ්න 10ට විනාඩි 50යි. එතකොට සමස්ත පේපරේ පැය 3යිනේ. පැය 3යි කියන්නේ එතන විනාඩි 180ක් තියෙනවා. එතකොට විනාඩි 50ක් අඩු වුණාම එසේ පේපරේට ඔයගොල්ලන්ට තියෙනවා විනාඩි 130ක්. විනාඩි 130ක්. එතකොට ඔයගොල්ලෝ ප්‍රශ්න 5යිනේ කරන්න ඕනේ. ප්‍රශ්න 5යි නම් කරන්න ඕනේ 130 5න් බෙදුවම ඔයගොල්ලන්ට එයි ආසන්න වශයෙන් විනාඩි 25ක් වගේ. ආසන්න වශයෙන් මම කියන්නේ. එතකොට පැය භාගයකට වඩා අඩු කාලයකින් අනිවාර්යෙන් එසේ ප්‍රශ්නයකට උත්තර ලියන්න ඕනෙමයි. එසේ ප්‍රශ්න 5කට අනිවාර්යෙන් උත්තර ලියන්න ඕනේ. 7න් 5ක් තෝරගන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් එක එසේ ප්‍රශ්නයකට පැය භාගයකට අඩු කාලයක් يعني විනාඩි 25කට අඩු කාලයක් තමයි වැය කරන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට ඒ කියන්නේ මුලින් පේපරේ දීපු ගමන් අමතර කියවීම විනාඩි 10ක් කාලයක් හම්බ වෙනවානේ. අමතර විනාඩි 10ක් කාලයක් හම්බ වෙනවා. ඒ කියන්නේ මම දැකලා තියෙනවා සමහර ළමයි කරන්නේ ඉතින් විනාඩි 10 හම්බෙච්ච ගමන් يعني පේපරේ දීපු ගමන් පේපරේ කරගෙන යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ විනාඩි 10 තුලත් පේපරේ කරන්න try කරනවා. ඊළඟට මම නිර්දේශ කරන්නේ මෙහෙම එකක්. පේපරේ ඔයගොල්ලන්ට හම්බ වෙනවානේ විනාඩි ඒ කියන්නේ පේපරේ විනාඩි 10කට කලින් බෙදනවානේ ඔයගොල්ලන්ට. එතකොට ඔයගොල්ලෝ කෙටි ප්‍රශ්න 10 කියවන්න යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න 10 කොහොමද අපිට 10ම කරන්න වෙනවද? තෝරගන්න විදියක් නැහැ නේද? ඒ කියන්නේ මුලින්ම ඔයගොල්ලන්ට බෙදාගෙන යන්නේ කෙටි ප්‍රශ්න 10 සහිත පේපරේ. එතකොට ඒක ආයි කියවන්න උවමනා නැහැ. ඔයගොල්ලෝ කොහොමද කෙටි ප්‍රශ්න 10 කොහොමද කරන්න වෙනවා. ඊට පස්සේ බෙදලා වුණාට පස්සේ ආයි එසේ පේපරේනේ බෙදන්නේ. අන්න ඒ එසේ පේපරේ ප්‍රශ්න 7ම හොඳට කියවන්න. ඒ විනාඩි 10 තුල හොඳට කියවන්න. ඒ කියන්නේ Tamanට ගාන මුලින් ඉඳන් කියවගෙන යද්දි Tamanට තේරෙනවානේ පේපරේ මට ලේසි. ඒ කියන්නේ Tamanගේ දැනුම තුල Tamanට කරන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා. Tamanගේ දැනුම තුල Tamanට ගන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා Tamanට තේරෙනවා. ගාන කියවගෙන යද්දි. ඔතකොට Taman තීරණය කරන්න මුලින්ම Tamanට ලේසිම ඒ කියන්නේ Taman දන්න පාඩමෙන් නෙමෙයි පටන් ගන්න. ඒ කියන්නේ දැන් හිතන්නවා අනුකල්පන වාට සුපිරියට පුළුවන්. අනුකල්පන ප්‍රශ්න කරන්න කියලාමයි ඔයා හිතාගෙන යන්නේ. එහෙම කියලා අනුකල්පන ප්‍රශ්نين පටන් ගන්න යන්න එපා. ඒ කියන්නේ Tamanට පුළුවන් ප්‍රශ්නේ සමහරට මේ පේපරේ අමාරුම ප්‍රශ්න වෙන්න පුළුවන්. Tamanට පුළුවන් ප්‍රශ්න Tamanට හොඳටම පුළුවන් ප්‍රශ්න පේපරේ අමාරුම ප්‍රශ්නේ වුණොත් බැරිලා හිතන්න වාට ඒ ගන්න හදාගන්න බැරුව ගියා කියලා. එතනම ඉවරනේ පේපරේ. ඒ කියන්නේ Tamanට පුළුවන් දේම Tamanට එතන බැරුණොත් පලින් පටන් ගන්නම ඉවරයි. ඒ කියන්නේ මම නම් කියන්නේ Tamanට පුළුවන් දේෙන් පටන් ගන්න එපා. පේපරේ තුල තියෙන ලේසි ප්‍රශ්නෙන් පටන් ගන්න. ඒ කියන්නේ ඔයාලා ලේසි ප්‍රශ්න ලැබෙන්නේ ලකුණු 150යි අනුගමන ප්‍රශ්න ලැබෙන්නේ 150යි. ඒතකොට Tamanගේ දැනුම උරගා බලන්නේ නැතුව පේපරේ තියෙන ප්‍රශ්න ලේසිම ප්‍රශ්න තෝරා ගන්න. නැත්නම් ඒ කියන්නේ පටන් ගත්ත ගාම Tamanට ලේසිම පාඩමත් උත්තරේ ආවේ නැත්නම් එතනින්ම වැටෙනවා ඉතින්. ඒකයි කියන්නේ පැය 3ටම ඔක දිගටම බලපාන පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ආවේ නැහැ කියන්නේ ඒ අර ප්‍රෙෂර් එක දිගටම යනවා. ඒතකොට මේ ප්‍රෙෂර් එක පාලනය කරගන්න හොඳම විදිය තමයි Tamanට පුළුවන් ප්‍රශ්නින් නෙමෙයි පේපරේ තුල තියෙන ලේසිම ප්‍රශ්නෙන් පටන් ගන්න. ඒතකොට අනිවාර්යෙන් පළවෙනි ඒ විනාඩි 10 තුල හොඳට ප්‍රශ්න 7 කියවලා ඒ විනාඩි 7 මේ විනාඩි 10 තුල ලේසිම ප්‍රශ්න පහ ගන්න. Taman ඒක කැටගරයිස් කරගන්න Tamanට ඒ කියන්නේ ප්‍රශ්න 7න් 5ක් තෝරගන්නවානේ. ඒ පහෙනුත් Tamanට ඉක්මනට ඒ කියන්නේ විනාඩි පැය කාලක් ඇතුළත වගේ උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. උතන අනිවාර්යෙන් පටන් ගන්න ඕනේ මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ Tamanට ඒ කියන්නේ ලේසියෙන් උත්තර එන ගානකින් පටන් ගත්තාම ඒකට උත්තරය ආවම හිතට මාර සතුටක් තියෙනවානේ. උතට අර ඒ ගැම්මෙන්ම අපිට ඊටු ටික කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ පැටි වෙලා හරි අමාරුම දෙයින් පටන් අරගෙන Tamanට පුළුවන් කියලා හිතන් අමාරුම දෙයින් පටන් අරගෙන එතනින්ම වැටෙනවට වඩා තියෙන ලේසිම ගානෙන් අනිවාර්යෙන් පටන් ගන්න ඕනේ. එතකොට මම නිර්දේශ කරන්නේ සාමාන්‍ය කියන්නේ සමහර ළමයි ඉන්නවා එසේ පේපරේ ප්‍රශ්න 5ක් කරලා තමයි කෙටි ප්‍රශ්න 10ට එන්නේ. ඒක එච්චර කියන්නේ සාර්ථක නෑ කියන්නේ. රචනා ප්‍රශ්නට සාමාන්‍ය වෙලා යනවානේ සැලකිය යුතු ප්‍රමාණය. එතකොට ඔයා රචනා ප්‍රශ්න 5 ඉවර කරලා එද්දි කෙටි ප්‍රශ්න වලට විනාඩි ඒ කියන්නේ පේපරේ පැය 3න් විනාඩි 10ක් 15ක් වගේ නම් කෙටි ප්‍රශ්න වලට ඉතුරු වෙන්නේ. ඔයාට කෙටි ප්‍රශ්න කරන්න පුළුවන් 3යි හරි 4යි හරිනේ. එතකොට මම නිර්දේශ කරන්නේ කෙටි ප්‍රශ්න 10 විනාඩි 50ක් හෝ විනාඩි 45ක් ඇතුළත Tamanට කරන්න පුළුවන් උපරිම ප්‍රශ්න ප්‍රමාණය. ඒ කියන්නේ ප්‍රශ්න 10ම කරන්න කියලා නෙමෙයි.
තමන්ට අනිවාර්යෙන් ওই ප්‍රශ්න 10 තුල ප්‍රශ්න 7ක්වත් අනිවාර්යෙන් සම්පූර්ණයෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ විනාඩි 50 ඇතුළත. එතනින් පස්සේ විනාඩි 50 ගෙවුනට පස්සේ වැඩි ඒ ආයේ කෙටි ප්‍රශ්න 10 තුල කාලය ගත කරන්නේ නැතුව අනිවාර්යෙන් එසේ පේපර් එකට යන්න. ඒ කියන්නේ ඔයා බැරිලා හිටිය ඉඳන් ෆස්ට් පේපර් එකට පැයක් ගත කළා කියලා. ඒ කාලේ අපරාධය කියන්නේ ෆස්ට් පේපරේ එක ප්‍රශ්නයක ලකුණු 25ක් නේ. ඔයාට ඒ ලකුණු 25 යන කාලේ අර එසේ පේපරේ ලකුණු 50කින් වගේ අහිමි වෙන්න පුළුවන්. අපරාධයක් නේද? ඒ කියන්නේ මං කියන්නේ ඒක ප්‍රශ්න 10 නොකර ඉන්න කියලා විනාඩි 50 ඇතුළත Tamanට ගන්න පුළුවන් උපරිම ප්‍රශ්න ප්‍රමාණයක් කරන්න. එතනින් පස්සේ ඒ කියන්නේ ප්‍රශ්න 5ක් වෙන්න පුළුවන් කමක් නැහැ ඒක. එතනින් පස්සේ අනිවාර්යෙන් එසේ පේපරේට යන්න. එතකොට ඊට පස්සේ එසේ පේපරේ ප්‍රශ්න 5ක් කරලා වෙලාව ඉතුරු වුණොත් ඊට පස්සේ අපිට ආයෙ අර ප්‍රශ්න 5ට අනිවාර්යෙන් එන්න පුළුවන්. එතකොට තව කියන්න තියෙන්නේ දැන් සාමාන්‍ය ළමයින් තුල මතයක් තියනවානේ. මම PO පේපර් එක ගත්තොත් කරන්න යන්නේ අවකලනයයි අනුකලනයයි වර්ග සමීකරණයයි ත්‍රිකෝණමිතියයි ඔය ඉතුරු වෙන ප්‍රශ්න මොකක් හරි කරනවා කියලා. ඒ කියන්නේ Taman ගෙදරින් යන්නෙම මේ කරන්න යන්න ඕන ප්‍රශ්න 5 තෝරගෙන. ඒක තමයි පළවෙනිම වැරද්ද. ඒ කියන්නේ විභාගයට කලින් ගෙදර ඉඳන්ම තීරණය කරගෙන යනවා මේ ප්‍රශ්න 5 තමයි උත්තර ලියන්නේ කියලා. ඒ කියන්නේ දැන් මම අවුරුදු 3මාරක් විතර එළවලු කරලා තියෙනවා. එතකොට තමන් කරන්න ඕනේ මෙහෙම දෙයක්. ඒ අවුරුදු දැන් එළවලු ෆස්ට් අයි නම් අවුරුදු 2මාරනේ. ওই 2මාර තුන පේපරේ ප්‍රශ්න රචනා ප්‍රශ්න 7ටම රෙඩි වෙලා යන්න ඕනේ. ඒ කියන්නේ සමස්ත විෂය නිර්දේශ අනිවාර්යෙන් ආවරණය කරන් යන්න ඕනේ. ඒ කියන්නේ තමන් තෝරගත්තු ප්‍රශ්න 5කට විතරක් උත්තර ලියන්න යනවා කියලා හිතන් යන්න එපා. තෝර කරන්න බෑ කොහොමද? ඒ කියන්නේ ඒ ප්‍රශ්න 5 ප්‍රශ්න 2ක් විතර අමාරු වුණොත් ප්‍රශ්න 3යි ඔයාලට සම්පූර්ණ ලකුණු ගන්න තියෙනවා. ඒතකොට එතනම තේරුමක් නැහැ ඉතින්. ඒ හින්දා මම කියන්නේ පේපරේ ලියන්න කලින් මොනියම් හෝ විදියට ඒ කියන්නේ ක්ලාස් එකකට ගිහිල්ලා හරි Taman තනින් ඉගෙනගෙන හරි යාළුවෙක්ගෙන් අහගෙන හරි දැන් උන්තරම් කැම්පස් යන අයලා කලින් ඉන්නවා ඒගොල්ලන්ගෙන් අහගෙන හරි කොහොම හරි කරලා ප්‍රශ්න 7 ඒ කියන්නේ Tamanට ෂුවර් ප්‍රශ්න 5ක් තියාගන්න. ඊට අමතරව ප්‍රශ්න 2ක් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අතාරින්න නැතුව ඒ ප්‍රශ්න ඉතුරු ප්‍රශ්න 2ක් සාමාන්‍ය කරේ 160ක්වත් ඒකේ තියටි කවර් කරන් ගියා නම් බැරි වෙලා හරි අර ප්‍රශ්න 5 අමාරු බහින් එකක් අමාරු වුණොත් අපිට බෑකප් එකක් විදිහට අර ප්‍රශ්නේ තියාගන්න පුළුවන්. ඒ හින්දා මම නම් කියන්නේ අනිවාර්යෙන් ප්‍රශ්න 4ටම රැස්තිලා යන්න. ඒ කියන්නේ කිසිම පාඩමක් අතහැරලා යන්න එපා. ඒ වගේම පාස් පේපර් තමයි අංක 1 වෙන්න ඕනේ. ඒ කියන්නේ සමහරු දැන් ඔයගොල්ලෝ අහලා ඇති ඔය ක්ලාසස් වල කියනවා ඔය වශයෙන් පාස් පේපර් පස් සැරයක්වත් කරලා යන්න ඕනේ කියලා. ඒතර ඔයගොල්ලන්ට ඒ කාලේ ඔය ඇහිදි විහිළුවක් වගේ තේරෙයි. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒනට පාස් පේපර් නම් ආවම වශයෙන් 3 සැරයක්වත් කරන්න ඕනේ. ඒ කියන්නේ කටපාඩම් නම් වෙනවා තමයි. ඒ වුණාට ඒල් පේපරේ හැදෙන්නේ ඒ පාස් පේපර් රටාව තුල තමයි. ඒ කියන්නේ රටාවෙන් 180ක් විතර ඒ රටාව තුලම තමයි යන්නේ. ඒ කියන්නේ 120ක් තමයි පොඩ්ඩක් පිටපැන්නොත් පිටපයින්නේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් හැම දැන් ඔයගොල්ලෝ බලන්න මොකක් හරි වර්ගජ සමීකරණ නෑ ශ්‍රේණි ගාන අරන් බලන්නකො. ශ්‍රේණි ගාන පහුගිය අවුරුදු 10 තුල අරන් බලන්න එකම රටාවකට යන්නේ. ඒ රටාවෙන් ඒගොල්ලෝ සාමාන්‍ය පිටපයින්නේ නෑ. ඒ කියන්නේ ඒ රටාව තුලම තමයි ඒගොල්ලෝ ඉන්නේ. එන්න ඒ හින්දා තමයි පාස් පේපර් කියන දේ කරන්න කියන්නේ. එතකොට පාස් පේපර් කරන ගමන් අනිවාර්යයෙන් කියන්නේ දැන් තමන් යන සර්ගේ විතර පේපර් කරන්න try කරන්නත් ඕනේ නෑ. තමන්ගේ යාළුවෝ ඉන්නවා වෙන වෙන සර්ලාගේ යන. එතකොට ඒගොල්ලන්ගේ පේපරුත් ඉල්ලගෙන ඒ පේපරුත් කරන්න try කරන්න. ඒ කියන්නේ ඒව නොකර ඉන්න කියලා නෙමෙයි කියන්නේ. අනිවාර්යෙන් ඒ පේපරුත් ගන්න ඕනේ. ඒ කියන්නේ අලුත් ගණන් ඔයගොල්ලෝ try කරන්න බෑ. දැන් පාස් පේපර් ගත්තොත් ඒ වුණාට පාස් පේපර් රටාව තුල එකම ප්‍රශ්න ටික හැමදාම දකින්න හින්දා සමහරවිට කටපාඩමින් උත්තර යන්න පුළුවන්. ඒ හින්දා يعني අනිවාර්යෙන් පාස් පේපර් එකකට කරන්න ඕනේ. අනිවාර්යෙන් 3 සැරයක් හරි 3 සැරයකට වඩා නම් අනිවාර්යෙන් කරන්න ඕනේ. ක්ලාස් වල සර්ලා ප්‍රශ්න කරන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝගේ අලුත් ප්‍රශ්න තියෙනවානේ. ඒතකොට ඒ අලුත් ප්‍රශ්න වලටත් උත්තර ලියලා ප්‍රැක්ටිස් එක අපි අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒත් එක්කම අනිවාර්යෙන් ප්‍රදාන වෙන්න ඕනේ පාස් පේපර් කියන දේ. ඒතකොට ওই ටික තමයි සංයුක්ත ගණිතය කියන විෂයට ඉතින් අදාළ පේපරයට අනුව කතා කරන්න තියෙන කරුණු ටික.